2020 ජූනි මාස 1 වෙනි දින දෙවිඳුන් මැව්වා වූ තවත් දිනක අපගේ ජීවිත ආරම්භ කරන්නට දෙවියන්ගේ වචනේ පහස සොයා යමු. අපි යාඥා කරමු දෙවියන් මැවූ ලෝකයේ ගැනත් අපගේ ජීවිත ගැනත් අපි දෙවි සමිඳුන්ට තුති පැසසුම් පුදමු. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ වහන්සේගේ ප්‍රේමයේ සහභාගීකමට ඔබ වහන්සේ අප කැඳවනසේක. උන්වහන්සේ තුළ සෑම ආත්මික ආශිර්වාද අපට ප්‍රදානය කළසේක. ශුද්ධ බවින් යුතුව අපේ ජීවිතයේ සැමදා අප විසින් ඔබ වහන්සේට මෙහෙවර කරන පිණිස පරම සත්‍යයට මඟ පෙන්වනු සඳහා ශුද්ධාත්මයන්න් වහන්සේ අපට දුන්සේක. මේ ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. පරීක්ෂා පැමිණ විටදී අපට ලැබුණු ශක්තිය ගැනද, වියවුල්ව සිටියේදී ලැබුණු මඟ පෙන්වීම ගැනද, දුකේදී ලැබුණු සැනසෙල්ල ගැනද ඔබ වහන්සේට කෘතඥ වෙමු. වැඩ කිරීමේදී ලැබුණු ශක්තිය ගැනද, විපතේදී ලැබුණු පිහිට ගැනද, පවුලේ සොම්නස ගැනද, මිතුරු හවුලේ ප්‍රීතිය ගැනද අපි ඔබ වහන්සේට තුති කරමු. තවද ඔබ වහන්සේගේ මුරුදු දයාවත් අනුග්‍රහයත් හේතු කොටගෙන ලැබුණු සියලු දීමනා ගැනද ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. අපි මෙසේ ස්තුති ප්‍රශංසා පුදන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ය. ආමෙන්. සිනේවන්තේනි, දෙවියන් වහන්සේගේ මැවිල්ල වෙනස් වන්නා වූ, පරිණාමණය වන්නා වූ කාලයක සබහාදාමේ ඇතිවෙන්නා වූ වෙනස්කම් අපගේ ජීවිතවල ලැබුණා වූ මාස දෙකකට වඩා කාලයක නිදහසත් එවැගේම භාවනාවටත් කල්පනාවටත් ලැබුණා වූ අවධියෙන් පසුව සාමාන්‍ය ජන ජීවිතයට අපි පිවිසෙමින් සිටිනවා. වියකී ගියා වූ බලාපොරොත්තු නැවත වතාවක් මල්ඵල ගන්වන්නට, එවැගේම ඉදිරියේ තිබෙන්නා වූ අභියෝගයන්, රට තුල නොයෙකුත් ආකාරයෙන් ඇති වී තිබෙන්නා වූ ව්‍යසනයන් මැද්දේ, ව්‍යසනකාරී තත්ත්වයන් මැද්දේ රැකියාවන් අයවීම, ආදායම් මාර්ගයන් කඩා වැටීම, ආර්ථිකයේ තිබෙන්නා වූ දුර්වලතාවයන් සියල්ල ජය ගන්නට දෙවියන් වහන්සේ අපගේ ශ්‍රී ලාංකික දේශයට ආශිර්වාද කරන සේක්වා. දෙවියන් වහන්සේගේ වචනය අද දවසේදී උන්වහන්සේ අපට ගෙන දක්වන්නේ උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සිට. ඉක්බිති එදින සිසිල් සුළං සමන සැඳෑ සමයේ දෙවි සමිදානන් වහන්සේ උයනේ සක්මන් කරන හඬ වුන්ට ඇසී, මිනිසා හා ඔහුගේ භාර්යාව උයනේ ගස් අතර උන්වහන්සේගෙන් සැඟවුණාහ. ඒ දෙවි සමිදානන් වහන්සේ මිනිසාට හඬ ගසමින් නුඹ කොහේදැයි ඇසූසේක. ඔබ වහන්සේගේ කටහඬ මට ඇසිනි, ඒත් මා නග්න බැවින් බිය වී සැඟවුනිමි ඔහු උත්තර දුන්නේය. එවිට උන්වහන්සේ නුඹ නග්න බව කීවේ කවරෙක්ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවේදැයි ඇසූසේක. ඔහුද පිළිතුරු දෙමින් ඔබ මට සහකාරිය වශයෙන් දුන් ස්ත්‍රිය ඒ ගසේ ගෙඩි කඩා මට දුන්නාය. මමත් කෑවෙමි පැවසීය. එවිට දෙවි සමිදානන් වහන්සේ ස්ත්‍රියට කතා කොට නුඹ මේ කලේ මන්දැයි ඇසූසේක. සර්පයා මා රැවටිය, මමත් කෑවෙමි ඈ පිළිතුරු දුන්නාය. ලෝකයේ තුල මිනිසයා අත්විඳින්නා වූ ඊටාම භයානකම යථාර්ථය සහ එහි උපත ගැන දෙවියන් වහන්සේ අද දවසේදී අපිට පැහැදිලි කරලා දෙනවා. ශුද්ධ වූ බයිබලයේ පළමු පොත උත්පත්ති පොතේ දෙවියන් වහන්සේ මේ ලෝකය මවනු ලබන බව අපිට පෙන්වනවා. උන්වහන්සේ අහස පොළව එමත් නැත්නම් මුළු විශ්ව මණ්ඩලය තාරකා සියල්ල මවා අපට අයිති වුණා වූ අපි ජීවත් වෙන ඒ කුඩා පරිසරය වන මේ විශ්වයේ ලෝකය පෘථිවිය මවනු ලබනවා. පෘථිවියේ මැවිල්ලේ මුදුන් මල්කඩ ලෙස එය පාලනය කරමින්, වර්ධනය කරමින්, ආරක්ෂා කරමින්, දෙවියන් වහන්සේට ගෞරවය දක්වමින් ගෙන යන පිණිස මිනිසාව එහි තබනු ලබනවා. මිනිසාට එහි හිමිකාරත්වය නොවේ, එහි භාරකාරත්වය ලබා දෙනවා. හිමිකාරත්වය දෙවියන් වහන්සේ වන අතර මැවුම්කාර වූ දෙවියන් වහන්සේ මේ මැව්වා වූ මිනිසාව දකින්නට නිරන්තරයෙන් එන බව බයිබලයේ අපිට පෙන්වා දෙනවා.
මුලින්ම මවන ලද ආදම් සහ ඒව යන මිනිසයා එසේත් නැත්නම් මනුෂ්‍ය වර්ගයාව හමුවන්නට දෙවියන් වහන්සේ පැමිණෙනවා. දෙවියන් පැමිණෙනවා මනුෂ්‍යයාව හමුවන්නට. මනුෂ්‍යයා දෙවියන්ව දකින්නට ආසාවෙන් ඊ타මාත්ම ප්‍රීතියෙන් දෙවියන් ඉදිරියේ নমස්කාර පුද පූජා පවත්වමින් ගෞරවය තුති ප්‍රශංසාව දෙමින් පවතින මොහොතේදී ඇති වුණා වූ ව්‍යසනයක් එවන් නැත්නම් යථාර්ථයක් පාපය හැටියට පෙන්වා දෙනවා. උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ අපිට පෙන්වා දෙනවා සර්පයා හෙවත් රැවටිලි කරු දෙවියන් වහන්සේගේ ක්‍රමවේදයට දෙවියන් වහන්සේගේ ශුද්ධකමට එරෙහිව මිනිස්යාව කැරලි ගැසීමට පොළඹවනවා. මිනිස්යා තුල පළමු කොට කුකුසක් සැකයක් ඇති කරමින් දෙවියන් ඔබව බැඳ තබා ඇති බව දෙවියන් ඔබට නිදහස දී නැති බව ඔහුගේ සිතේ ඇගේ සිතේ සැකයක් මතු කරනවා. දෙවියන් සියල්ල මවා සියලු දේවල ආධිපත්‍ය දුන්නා වූ මිනිසයා තුල දෙවියන් අප වෙත මා වෙත දක්වන්නා වූ අනාදරයේ හේතු කොටගෙන මට සීමා සහිත රාමුවක් පමණක් දී ඇතයි සිතමින් මට ලැබුණු සීමාවේ ප්‍රීතිය නොවේ මට නැති ප්‍රීතියක් සොයාගෙන යන්නට මනුෂ්‍යත්වයේ පෙළඹීම පාපය හැටියට දේව වචනය තුල අද අපි දකිනවා. පාපයට හේතුව සැකය කුකුස. පාපයට හේතුව සැකය සංඛාව. අපේ ජීවිතය තුල ඇතිවෙනා වූ දුක වේදනාවකට මූලාරම්භය වන්නේ අපිට යමක් නැතයි කියා අපගේ සිතේ ඇතිවෙනා වූ සිතුවිල්ල. මේ මොහොතේදී දෙවියන් වහන්සේ මවන ලද ආදම් සහ ඒවගේ සිත තුළ ඒ චිත්තය තුළ අපිට නිදහස නැත. අපව ආරක්ෂා කරන සහ අපව රැකවල් කරමින් අපගේ නිදහස සීමා කරන්නා වූ දෙවි කෙනෙක්ව තමයි මා අදහන්නේ කියනා වූ සැකය පහළ වෙනවා. එසේ සැකය පහළ වන්නට ලෝකාකාරයේ හෙවත් ලෞකිකත්වය සාතන්‍යවත් රැවටිලිකාරයා අපගේ සිත පොළඹවනවා. මිනිසයාට ඇති දේන් ජීවත් වන්නට දෙවියන් වහන්සේගේ ආදරයේ ජීවත් වන්නට ඕනතරම් හැකියාව තිබුණත් ඔබගේ මගේ සිත නිතරම මට නැතයි යන හැඟීම මට අඩුවේ යන හැඟීම තුල සැකයක් මතුවී මට අඩු දේ සොයා යන්නට උත්සාහ දරනවා. දෙවියන් වහන්සේ මේ නිසාම විවිධ වූ මනුෂ්‍ය කොට්ටාශයන් වගේම විවිධ වූ හැකියාවන් දක්ෂතාවයන් ටැලන්ට් සහ අපගේ ජීවිතවල තිබෙනා වූ නොයෙකුත් ආකාරයේ ආබාධිත තත්වයන් ඇති සහ නැති ලෙසට ධනය ඇති සහ නැති ලෙසට විවිධාකාර වූ ලෝකයක අපිව තබා තිබෙනවා. කොතරම් තිබුණත් මිනිස්යාගේ සිත ඇදී යන්නේ තමාට නැතයි කියන තැනින් ඇතයි කියනා වූ තැන සොයාගෙන. සියල්ල හිමිකාර වූ සියල්ල ඇති දෙවියන් වහන්සේ නිතරම මිනිස්යාට මේ தත්ත්වය උදා කර දෙමින් ඔහුට පාලනය වෙමින් ඇති දෙයින් ජීවත් වෙන්න සෑහෙන්නට දෙවියන්ගේ කරුණාව ලබා දෙන්නා වූ දෙවියන් වහන්සේ. අද දේව වචනේ අපිට පේනවා දෙවියන් වහන්සේ වැව්වා වූ මැවිල්ලේ තිබෙන්නා වූ ලස්සනකම් භුක්ති විඳින අතරදී ඔහුට තහනම් වුණා වූ ඔහුට එපා කිව්වා වූ ලස්සනකමක් මේ ඒ වගේ සිතට එම නැත්තම් නෙතට ගැටෙනවා. දෙවියන් වහන්සේ සියල්ල මමල යම් තැනක යම් ස්ථානයක අතගසන්නට එපා කිව්වා වූ යම් කාරණාවල් තබා තිබුණා. අද දවසේදී දෙවියන් අපිට දීලා තියෙන ජීවිතවල අපිට භුක්ති විඳින්නට ප්‍රීති වන්නට සතුටු වෙන්න කාරණා දීලා තියෙනවා වගේම අපේ සීමාවෙන් ඔබට අපිට අයිති නොකර ගන්නට ඒ වගේම අපිට තහනම් කරා වූ කාරණාවන් හැම ක්ෂේත්‍රයකම හැම මාතෘකාවකම තබා තිබෙනවා. ඒවට අත ගැසීමට අපිට අයිතියක් නැහැ. ඒවා දෙවියන් වහන්සේට අයිති දේවල් සහ ඒ දේවල් වලට අත ගැසීමෙන් විපාකය වන්නේ අපේ ජීවිතයේ අනතුරට එසේත් නැත්නම් අපගේ ආත්මය අශුද්ධ බවට පත්වීමයි. නමුත් මිනිස්යාගේ නුවණින් මිනිස්යාගේ ධනෙන් සහ මිනිස්යාගේ බලය කරුණු කොටගෙන දෙවියන් වහන්සේ අත තබන්නට එපා කිව්වා වූ දේවල් වෙතට යොමු වීම මෑත ඉතිහාසයේදී මිනිස්යා තුල තව තවත් වර්ධනය වෙමින් පවතිනවා. මේ පාපයේ හැටියට දෙවියන් වහන්සේ දක්වන විට
අපට ඒ ප්‍රවේශම් වීමට වහන්සේගේ ශුද්ධ වූ ආත්මයන් වහන්සේ අපට ලබා දී තිබෙනවා. පාපය ව්‍යාප්ත වන දෙයක්. ඒවනම් ස්ත්‍රිය මුලින්ම වැව්වා වූ මනුෂ්‍ය සහකාරය පාපයට වැටෙනවා. දෙවියන් වහන්සේ එපා කිව්වා වූ දෙය දෙවියන් වහන්සේ තහනම් කරා වූ ඒ වෘක්ෂයෙන් ඇය අනුභව කරලා ඒ අනුභවයේ ප්‍රීතිය ඇය බෙදා ගන්නවා තමාගේ ස්වාමියාත් එක්ක. පාපයට වැටුණා වූ පුද්ගලයෙකු සෑම මොහොතකදීම ඒ පාපයේ රසය අනිත් අයත් එක්ක බෙදා ගන්නවා. පාපයේ විපාකය තමාට විතරක් නෙවෙයි තමාගේ පවුලටම ගලාගෙන යනවා. නෑදෑයන්ට හිතවතුන්ට ජන සමාජයට ගලාගෙන යනවා. පාපයේ රසවත්වය කියන වූ හැඟීමක් මිනිසයා තුළ වර්ධනය වෙමින් පවතිමින් පාපයේ ව්‍යාප්තිය දෙවියන් වහන්සේ නැති ජීවිතය ව්‍යාප්ත වීමට හේතු වෙනවා. පාපය නිසා කඩා වැටීමක් සිද්ධ වෙනවා, දුර්වල වීමක් සිද්ධ වෙනවා. මේ වනතුරු දෙවියන් වහන්සේට කීකරුව ස්වාමි පුරුෂයා භාර්යාව ලෙසට පවුලට කීකරුව සිටියා වූ මේ මැවිල්ල දෙවියන් වහන්සේත් එක්ක විරසක වී සැඟවෙනවා. ස්වාමි පුරුෂයා භාර්යාව දූ දරුවන් අම්මා තාත්තා හැටියට ජීවත් වුණා වූ පවුලට සැකය මතුවෙලා එකිනෙකා පරයා යන්නා වූ එකිනෙකාගෙන් සැඟවෙන්නා වූ සිතුවිලි අපේ ජීවිතවලටත් පාපය නිසා ගලාගෙන එනවා. පාපයෙන් පැන යාමට උත්සාහ කරනවා. මේක තමයි මනුෂ්‍යත්වය. පාපයෙන් සමාව ලබා නැවත වතාවක් යහපත් වූ ශුද්ධ වූ ඒ ජීවිතයට පිවිසීමට වඩා පාපය නිවැරදි කොට පාපය සාධාරණීකොට එසේත් නැත්නම් හැමදෙනාම මේ දේ කරන නිසා මාත් කරා කියලා කියන්න. මේ ලෝකේ ජීවත් වෙන්න නම් මේ වගේ වැරදි නොකර ඉන්න බැහැ කියා කියන්නට යම් කාරණාවල් ඔහුගේ ඇගේ ජීවිතේ ඔහු විසින් ගොඩනගා ගනු ලබනවා. දෙවියන් වහන්සේ මවපු මිනිසයා ඊටම අහිංසකව සිටියා. ඌට ලැජ්ජාව සහ බය කියන එක එසේත් නැත්නම් අනිත් මිනිසයන් ඉදිරියේ Tamanට චෝදනාවක් කිසි දවසක උදා වුණේ නැහැ. මන්ද දෙවියන් වහන්සේත් එක්ක ඔහුගේ ආත්මය සිත ශරීරයේ සියල්ල එකඟව පිරිසුදුව පවිත්‍රව ශුද්ධව පැවතිච්ච නිසා දෙවියන් වහන්සේට විරුද්ධ වීමෙන් Taman කරා වූ ක්‍රියාව වන ඒ තහනම් කළ ගසේ ගෙඩියක් අනුභව කිරීමෙන් ලැබුණා වූ රසයේ ප්‍රතිඵලය නම් තමා තුළ ලැජ්ජාව බය සැඟවීම යන කාරණාවල් ඇති වෙනවා. පාපයේ ප්‍රතිඵලය නම් අප තුළ ඇතිවෙන්නා වූ මේ බය ලැජ්ජාව අන්‍යයන්ට මුහුණ දීමට ඇති බිය අප තුළ ඇති වෙනවා. දෙවියන් අපගේ හදවතට කතා කරන්නා වූ බය අපිට ඇති වෙනවා. දෙවියන්ගේ වචනය කියවනකොට අපට බයක් ඇති වෙනවා. දේශනාවල් අහනකොට සමාජය තුළ යහපත් වූ දේවල් කතා කරනකොට අප තුළ වැරදිකාර රැවටිකාර සිතිවිල්ලක් අප තුළ උත්පාදනය වෙනවා. මේ තමයි පාපයේ ප්‍රතිඵලය. මේන් පැන යාමට පළවෙනි යුවල උත්සාහ කරේ, පළවෙනි පවුල් උත්සාහ කරේ මේ ලැජ්ජාවෙන් බේරීමට භෞතික ඇඳුම් මසා ගැනීම. නමුත් ප්‍රේමවන්තනි, ලැජ්ජාව තිබෙන්නේ ආවරණය වන ඇඳුමේ නෙවෙයි, අපේ ජීවිත රටාවේ. අපි ඇඳුම් මසාගෙන විලිවසාගෙන අපගේ ලැජ්ජාව වසා ගැනීමට උත්සාහ කරත් එය මනසේ සහ අධ්‍යාත්මයේ ඇතිවෙච්ච දෙයක්. ලැජ්ජාව හටගන්නේ අනිත් පුද්ගලයා නිසා නෙවෙයි. ලැජ්ජාව බය හටගන්නේ මා නිසායි. මා තුල බිඳුනා වූ දෙවියන් වහන්සේගේ සිතුවිලි නිසායි. මා තුල යහපත්ව පැවතුනා වූ දිව්‍යමය සම්බන්ධතාවයේ කඩා වැටුණු නිසායි. අනිත් අය මගේ ජීවිතයේ දකීදෝ කියා මගේ රහස් පව් මං සැඟවී සිටින ස්ථානයන් මම සැඟවී කරන්නා වූ වැරදි මගේ ජීවිතයේ දකී යන්නා වූ බයෙන් අප ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ වසාලන්නට ඒන් බේරී යන්නට නොයෙකුත් ආකාරයේ කල්පනාවන් සහ නොයෙකුත් ආකාරයේ උපාය මාර්ගයන් අපි සංවිධානය කරනු ලබනවා. පාපය දෙවියන් වහන්සේට එරෙහිවයි. පාපය දෙවියන් වහන්සේට එරෙහිවයි. දෙවියන් වහන්සේට එරෙහිව සිදුවන්නා වූ පාපය අපි දකින්නේ මිනිස්යාට එරෙහිව සිදුවන ආකාරයට. දෙවියන් වහන්සේගේ මැවිල්ල වන උතුම් වූ පවුලට එරෙහිව සිදුවෙන ආකාරයට අපිට පේනවා. පාපයෙන් වැටුණු විට එතෙත් නැත්තම් මේ සැකය ඇති වෙලා දෙවියන්ගෙන් ඈත්ව අශුද්ධව මිනිස්යා ජීවත් වන විට දෙවියන් වහන්සේ අපිව ප්‍රශ්න කරනවා. අපගේ සිතට කතා කරනවා.
මේක තමයි මිනිස්යාගේ වටිනාකම. සත්වයට කතා කරන්නේ නැහැ. සත්තු සිව්පාවුන්ට ගස් කොළන් වලට කතා කරලා ඔවුන් කරපු වරදර ගැන අහන්නේ නැහැ. දෙවියන් වහන්සේ මිනිසාට ආදරවන්තයි කියා කියන්නේ. උන්වහන්සේගේම මැවිල්ල කියා කියන්නේ. උන්වහන්සේගේ පවුලට අයිති පුත්‍රයෙක් දුවෙක් කියා කියන්නේ. උන්වහන්සේ අපි ළඟට ඇවිල්ලා අපි පෞකාරයන්ව සිටින විට, අපි දෙවියන්ට විරුද්ධව සිටින විට, අපි සමාජයට එළිය කරා වූ පාපයෙන් දුක් වන විට, තැවෙන විට අපිව විමසා බලා අපිව සනසවන්නා වූ දෙවි කෙනෙක් අපිට සිටින නිසා උන්වහන්සේ මිනිස්යන් හැටියට කතා කරනවා, දෙවියන්ගේ වචනයෙන් කතා කරනවා. සුද්ධාත්මයන් වහන්සේව අපිට දීලා ඊයේ දවසේ පටන් ආරම්භ වුණා මේ සුද්ධාත්ම කාලය තුල මනුෂ්‍ය ජීවිතයක් තුළ දෙවියන් වහන්සේ යෝහන් තුමාගේ සුවිශේෂී අපිට පෙන්වා දෙන ප්‍රධාන කාරණාව නම් අපගේ සිත විමසා බලා එහි තිබෙන්නා වූ රහස් සැඟවුණු දේ එළිදරව් කොට අපට නිදහස දෙන්නා වූ දෙවියන් හැටියට. පාපේ නිසා මනුෂ්‍යයා සැඟවෙනවා. අද අපේම ජීවිත අපේම පවුලවල ස්වාමි පුරුෂයා භාර්යාවට සැඟවිලා ජීවත් වෙනවා. භාර්යාව ස්වාමි පුරුෂයාට හොරෙන් සැඟවුණා වූ গুপ্ত වූ ජීවිත ගත කරනවා. අම්මලා තාත්තලා දරුවන්ට සැඟවී ජීවත් වෙනවා. ඔවුන්ගේ ජීවිතවල කරන්නා වූ කල් ක්‍රියාවේ වර්ධ නිසා බෞතරයක් දරුවෝ දෙමව්පියන් ඉදිරියේ සැඟවිලා දෙමව්පියන්ට ආවරණය වී ජීවත් වෙනවා. ඔවුන්ගේ පුද්ගලික ජීවිතය, ඔවුන්ගේ ලිංගික ජීවිතය, ඔවුන්ගේ සාමාන්‍ය සමාජ ජීවිතයේ කරන ක්‍රියාවන් දැනගත්තොත් කියා බියෙන් ගුරුවරුන්ට වැඩිහිටියන්ට දෙමව්පියන්ගෙන් ඈත් වෙලා වසාගෙන ජීවත් වෙනවා. බොහෝ තරුණ දරුවන්ගේ ජීවිත වගේම වැඩිහිටියනු දොරවල් වසාගෙන ජීවත් වෙන්න කැමති. ඒ නිසාම ජන සමාජ මාධ්‍යයන් මගින් අපට රහස් සංඛ්‍යයන් ලබා දීලා තිබෙනවා. පින් නම්බර්ස් ලබා දීලා තිබෙනවා. අපිට විතරයි යන්න පුළුවන් ඒ අන්තර්ජාලයට. අපිට විතරයි අපේ ගිණුම්, අපගේ බැංකු කටයුතු, අපගේ නොයෙකුත් ආකාරයේ කටයුතු වෙනුවෙන් රහස් අංක අපිට ලබා දීලා මිනිස්යාට රහසිගත පුද්ගලික ජීවිත ලබා දීලා තිබෙනවා. මේ පොදු බව අපෙන් නැති වී ගියාම අප හුදකලා වෙලා තනි වෙලා අවසානයේදී බොහෝ අයගේ සියදිවි හානි කර ගැනීමේ තත්වයන් වලටපත් වෙනවා. ස්වාමි පුරුෂයන් දන්නේ නැහැ භාර්යාව මොන වගේ කාරණාවන් වල මොන වගේ ණයතුරුස් වලට උගස් වලට ලක් වෙලා තියෙනවද කියලා. ව්‍යාපාර කරන බොහෝ ස්වාමි පුරුෂයන්ගේ ණය ගැන, ඔවුන්ගේ ජීවිත බර ගැන භාර්යාවන් දන්නේ නැහැ. දරුවන් දන්නේ නැහැ. එකිනෙකාට එරෙහිව එකිනෙකාගෙන් සැඟවුණා වූ ජීවිත ගත කිරීමෙන් පාපය තමයි සැඟවීමට හේතුව. සැඟවීමේ ප්‍රතිඵලය තමයි අපේ ජීවිතවල තනි වෙලා වෙන් වෙලා අවසානයේට කවුරුත් නැතයි සිතන අවස්ථාවටපත් වී ජීවිතය හානි කර ගැනීමේ තැනටපත් වීම. උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය ඊටාම වැදගත් වූ පදය අද දවසේදී දෙවියන් වහන්සේ අපිට පෙන්වා දෙනු ලබන්නේ. දෙවියන් වහන්සේ මෙසේ සැඟවුණු මිනිසයා වෙතට ඇවිල්ලා අහනවා නුඹ කොහේද කියලා. ආදරවන්ත ස්නේහවන්ත සහෝදරයා සහෝදරිය, අද දවසේදී උන්වහන්සේ ඔබගෙන් මගෙන් අහනවා මගේ ජීවිතය තුළ මට තාත්තා කෙනෙක් හැටියට, අම්මා කෙනෙක් හැටියට, පුතෙක් දුවෙක් හැටියට, දෙමව්පියන් හැටියට, රැකියාවල් කරන රැකියාවේ කෙනෙකු හැටියට, රැකියාවේ හිමිකාරයා හා වෘත්තියේ අයිතිකාරයා හැටියට, ඒ වගේම වගකීම දරන්නා හැටියට අපගෙන් අහනවා නුඹ කොහේද ඉන්නේ කියලා. නුඹගේ මගේ ජීවිතය වගකීමෙන් යුතුව ගත කරනවාද කියලා. ඔබ සැඟවුණා වූ රහස් අංක වලින් ජීවත් වෙන අනිත් අය කාටවත් දැනගන්න බැරුණා වූ গুপ্ত ජීවිතයක් ගත කරනවාද කියලා විමසා බලනවා. මේ වෙලාවේදී දෙවියන් වහන්සේ ඇවිල්ලා ආදම් සහ ඒවගෙන් ඒ පළමු පවුලෙන් මේ ප්‍රශ්නය අහනකොට ඔවුන්ගේ ප්‍රතිචාරය වුණේ සැඟවීම. ඔවුන් සැඟවුණා. සැඟවිලා తాවකාලික උත්තරයක් හැටියට ඔවුන්ගේ ලැජ්ජාව වසා ගැනීමට බයිබලයේ අපිට පේනවා කොලාතු වලින් ඉඟවැසුම් හදා ගන්නවා කියලා. తాවකාලික උත්තර අපි නිර්මාණය කරගන්නවා සැඟවෙන්නට. නමුත් එය දි รา පත් වෙලා ඒ විනාශ වෙලා යනකොට යථාර්ථය එළි වෙනවා. බොහෝ දෙනෙක්ගේ ජීවිතයේ ඇත්ත එළි වෙනකොට, ඇත්ත අනිත් මිනිසයන් දැනගන්නකොට, ස්වාමි පුරුෂයා භාර්යාවගේ ඇත්ත දැනගන්නකොට, භාර්යාව ස්වාමි පුරුෂයාගේ ඇත්ත දැනගන්නකොට
අම්මා තාත්තා දරුවන්ගේ ඇත්ත දැනගන්නකොට සමහර පවුල්වල අම්මා තාත්තාගේ ඇත්ත දරුවන් දැනගන්නකොට කල්ලිකුත් වී හමාරයි. ඔවුන්ගේ ජීවිත විනාශ වී හමාරයි. ඒ නිසා තමයි දේව වචනය අපිට සඳහන් කරන්නේ දෙවියන් වහන්සේ ඉක්බිති සිසිල් සුළං හමන සැඳෑවේ ලස්සන මොහොතේදී දෙවියන් වහන්සේ ඔබගේ මගේ සිතට ලං වෙනවා. ඔබගේ මගේ සිතට කතා කරනවා. අපගේ සිතේ තිබෙනා වූ බර, බය සහ ගිල්ටි අදහස් වලින් ඒ සිතට දොස් කියන අදහස් වලින් උන්වහන්සේ අපව මුදවනවා, ගලවනවා. ඒ සඳහා දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප වෙතට එව්වා. අපි සමහර වෙලාවට මේවායින් පැන යන පිණිස අපේ කර්මය තමයි කියලා අපි කියනවා. ලබා උපන් හැටි තමයි කියලා අපි කියනවා. මොනවා කරන්නද කියලා කියනවා. නමුත් දෙවියන් වහන්සේ ලෝකයාට මිනිස්යාට ආදරය කරන්නේ එවැනි දෙයක් කියලා යන්ට නෙවෙයි. දෙවියන්ගේ දරුවන් වන, දෙවියන්ගේ ස්වරූපය ලබන, දෙවියන්ගේ ස්වභාවය ඇති ඔබගේ ජීවිතය දෙවියන් වෙතට ලං කර ගැනීමෙන්, දහම වෙතට ලං කර ගැනීමෙන්, දහමේ හරය ඔබ අයිති කර ගැනීමෙන් ඔබට මේ ස්වභාවයෙන් ඉවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. අපිට පේනවා මේ වසංගතය, මෙන්න මේ භයානක සිතුවිල්ල, මේ ව්‍යසනය මිනිස්යා වෙතට ගෙන එන්නේ සර්පයා විසින්, ලෝකයා විසින්, ලෞකිකත්වයේ විසින්, ලෝකයේ ආකාරය විසින්. ලෝකයේ සෑම විටම දුකයි. ලෝකයේ සෑම විටම මිනිස්යෝ කෙලින් ඇවිදින්නේ නැහැ, බඩගාමින් ඇවිදිනවා. ලෝකයේ තුල ශාපලත් ස්වභාවය තියෙනවා. ලෝකයේ තුල බද්ධ වෛරය තියෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට පෙන්වා දෙනවා. උන්වහන්සේගේ පැමිණීම, උන්වහන්සේගේ ජීවිත පූජාව සහ උත්ථානය හේතු කොටගෙන එතුමාණන් විසින් මෙවන් ලද එතුමාණන්ගේ ශුද්ධ වූ ආත්මයන් හේතු කොටගෙන ඒ බද්ධ වෛරයන් අපෙන් දුරලා අපගේ දුක්ඛිතභාවයෙන් අප නැගිටවා අපට යහපත් වූ ශුද්ධ වූ ආත්මයක් ඇතුව ජීවත් වෙන්නට නව ජීවනයක් දෙන්නා වූ දෙවියන් වහන්සේ කියලා. ඒ ආයිති කරගන්නට උන්වහන්සේ ඔබට මේ නව මාසයේ නව දිනේදී උන්වහන්සේගේ කරුණාව ස්නේහවන්තේනි උදා කරගෙන දෙන සේක්වා. අද දවසේදීත් අපේ ප්‍රාර්ථනාවන්, යාඥාවන් පරිස්සමෙන් දවස ගත කරන්නට, තවදුරටත් රෝගීව සිටින්නන් සුවපත් වේවා, ඔවුන් සුවපත් කරන්නට සහ රටට සුවය ගෙන දෙන්නට වෙහෙසෙන්නා වූ නායක පාලක ආදීන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු රටේ මෙම තත්ත්වය උදෙසා කැප වූ සියල්ලන්ට සමස්ත ජනතාවට දේව ආරක්ෂාව, දේව මඟ පෙන්වීම ලැබී සුවපත් වේවා, නිදුක් වේවා. ඔවුන්ගේ ජීවිතවල සියලු කාරණාවල්, ප්‍රාර්ථනාවන් ඉටුවන දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජෙස්පීටයි.